නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්ඛවේ භික්ඛු අරහං කීනාසවෝ උසිතවා කත කරණීයෝ ඕහිත භාරෝ අනුප්පතත්ත සදත්තෝ පරික්ඛේන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අප විසින් මේ මාතෘකා කරගත්තේ මූල පරියාය සූත්‍ර දේශනාවෙන් අනුපිළිවෙලින් පවත්වාගෙන පැමිණෙන අතට නියමිත අසේක භූමි වර්ණනාව. අසේක භූමිය කියලා කියන්නේ රහත් භූමිය. කීනාශ්‍රවයන් වහන්සේලා මේ පඨවි ආදී කාරණාවන් දිහා දකින්න හැටි, ඒ වගේම උන්වහන්සේලා තුල තිබෙන පහාන පරිඥා ඥානය සමග අවබෝධ කරගත්ත හැටි විස්තර කර දෙන දේශනාවට තමයි අද මේ සාවධාන වන්නේ. විශේෂයෙන් මතක තියාගත යුතු වෙනවා මේ කීනාසව භූමිය, එහෙමත් නැත්නම් අසේක භූමිය විස්තර කරනකොට ඒ කීනාසවයන් වහන්සේ රහතන් වහන්සේම සම්බන්ධ කරගෙන ආකාර හතරකට භූමි හතරක් මෙතනදී විස්තර කරනවා. සාමාන්‍ය විග්‍රහයේදී රහතන් වහන්සේ ඒ සියල්ලක් අවබෝධ කරගත් බැවින් කියන අදහසට ඊළඟට වේත රාග, වේත දෝෂ, වේත මෝහ කියන ණය ක්‍රම තුන සමග තමයි ණය ක්‍රම හතරක් විස්තර කරන්නේ. අපි පළමුවෙන් උගන්වන පළමු ණය ක්‍රමයේ වෙත හිත යොමු කරගන්නට ඕනේ. එන් පසු අපට පුළුවන් මෙතනින් එහාට ඒ විස්තර කරන ණය ක්‍රම මොන වගේ දේවල් දෙක විස්තර කරගන්න, පැහැදිලි කරගන්න. එහෙමනම් පින්වතුනි, පළමුවෙන් අපි අර්ථ විග්‍රහ කරගත යුතු වෙනවා මේ කීනාසව භූමියේදී රහතන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ සමාන වචන සමුදායකින් අර්ථ විග්‍රහ කළා. දැන් බලන්න, යෝපිසෝ භික්ඛවේ භික්ඛු අරහං කේනාසවෝ උසිතවා කත කරණීයෝ ඕහිත භාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ. භික්ඛවේ මහණෙනි, යෝපි යම් ඒ භික්ඛු භික්ෂුන් වහන්සේ නමක් වෙනවනම් සෝ හෙතෙමේ අරහං රහත් වූයේ වෙයි. කීනාසවෝ කීනාසව වූයේ වෙයි. වුසිතවා ඒ බඹසර වැඩ කටයුතු නැත්නම් ඒ වැසලා නිම වූයේ වෙයි. කත කරණීයෝ කල යුතු සියලු කෘත්‍යයන් අවසන් වූයේ වෙයි. ඕහිත භාරෝ සියලු බර නිදහස් වූයේ වෙයි. අනුපත්ත සදත්තෝ උතුම් ඵලයට පත් වූයේ වෙයි. පරික්ඛේන භව සංයෝජනෝ ප්‍රහීන වූ සියලු සංයෝජන ඇත්තේ වෙයි. සම්මදඤ්ඤා මනාව ධර්මය අවබෝධ කරගත්තෝ නිසා විමුක්තෝ සියලුම විමුක්තියෙන් ලබන ලද්දේ වෙයි. මේ කියන කෙටි අර්ථය නැත්තම් එහෙමත් නැත්තම් බුදුරජාණන් වහන්සේට වගේම රහතන් වහන්සේගේ ගුණ, රහතන් වහන්සේගේ ස්වභාවය පෙන්වා දෙන අනුශාසනාවක්, පෙන්වා දෙන මාතෘකාවක්. දැන් එහෙමනම් අපිට මෙතනදී තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේලාගේ ගුණ කෙසේනම් විග්‍රහ කළාද කියන වගේ. දැන් එහෙමනම් බලමු පළමුවෙන් අරහං කියන වචනේ. දැන් අරහං කියනකොට අපි භාග්‍යතුන් වහන්සේටත් හඳුන්වනවානේ. හැබැයි මෙතන රහතන් වහන්සේටත් අපි අරහං කියලා කියනවා. එහෙමනම් අරහං කියනකොට තේරුම් තුනක් අපි මෙතනදී ගලපා ගන්නට ඕනේ. ආරක කිලේසෝ අරහං, දූර කිලේසෝ අරහං, පහීන කිලේසෝති අරහං. එතකොට ඒතරදී කියන්නේ ආරක කිලේසෝ. ආරක කියලා කියන්නේ
කෙලෙස් නැති කරගත්ත නිසා. එතකොට ඒත් අපි දැන් සාමාන්‍ය කියනවා සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ නිසා අරහං කියලා. එන ආර්ග කෙලෙසු. ඊළඟට කෙලෙස් සතුරන් නැසූ නිසා අරහං දුර කෙලෙසු. ඊළඟට තමයි සියලුම ක්ලේශයන් ප්‍රහීන කරගත්ත නිසා පහීන කෙලෙසු. එහෙමත් නැත්නම් සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ නිසා අරහං, සියලු කෙලෙසුන්ගෙන් ඈත් වූ නිසා අරහං, සියලු කෙලෙස් ප්‍රහීන කළ නිසා අරහං. ඒක තවදුරටත් අපිට පැහැදිලි කරගන්නව නම් කෙලෙස් ඇත්තේ ඒක එහෙමත් නැත්නම් වෙන් වූ ක්ලේශයන්ගෙන් දූරස්ත වූ නිසා, වෙන් වූ ක්ලේශයන්ගෙන් පහ වූ නිසා, ඒ කියන්නේ නැවත ක්ලේශයන්ගෙන් වෙන්වීම, ක්ලේශයන්ගෙන් දූරස්ත බව, ඒ වගේ ක්ලේශයන්ගේ පහවීමක් වුණා නම් අන්නේ අර්ථයෙන් තමයි අපි අරහං කියලා කියන්නේ. දැන් බලන්න සමහරක් බුද්ධ දේශනාවේ සූත්‍රවලදී අපට දකින්න ලැබෙනවා කතංච භික්ඛවේ භික්ඛු අරහං හෝති ආරකාස හොන්ති පාපකා කුසලා ධම්මා සංකිලේශිකා පෝනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීයා එවං කෝ භික්ඛවේ භික්ඛු අරහං හෝති. මහණෙනි අරිහත්වය කියලා කියන කුමක්ද? යම් කිසි කෙනෙකුගේ මේ ක්ලේශයන් සහිත වූ නැවත පුනර්භවයක් ඇති කරන ස්වභාවය ඇති දුක් සහිත වූ දුක් විපාක ගෙන දෙන මතු මත්තේහි ජාති දුකට, ජරා දුකට, මරණ දුකට පත් කරවන ලාමක අකුසල ධර්මයන් කෙනෙක්ගෙන් ප්‍රහීන වුණා නම් අන්නේ ප්‍රහීන වූ භික්ෂුව තමයි අරහතන් වහන්සේ, අරිහත්ත්වයේ ලැබූ උත්තමයන් වහන්සේ කියලා කියන්නේ. එහෙමනම් අපට පැහැදිලි වෙනවා තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනයෙන්ම රහතන් වහන්සේ කියනකොට ඒ කෙලෙස් සහිත බව, එහෙමත් නැත්නම් නැවත නැවත පුනර්භවයක් ඇති කරවන ස්වභාවය, ඒ වගේම නැවත නැවත දුක් සහිත දුක් විපාක ගෙන දෙන ස්වභාවය, එහෙමත් නැත්නම් නැවත නැවත ජාති ජරා මරණ ආදී අනේක විද සාංසාරික දුකට පත් කරවන ස්වභාවයේ ඇති කරවන යම් ඒ ලාමක අකුසල් තියෙනවා නම් ඒ සියලුම අකුසලයන්ගෙන් දුරු වූ උත්තමයා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. අරහං කියන වචනේ තේරුම. ඊළඟට අපි බලමු කීනාසවෝති. කීනාසව කියලා කියන්නේ ඇයි කියලා. එතරදී චත්තාරෝ ආසවා ආශ්‍රව ධර්ම හතරක් තිබෙනවා. කාමාසවෝ, භවාසවෝ, දිඨාසවෝ, අවිජ්ජාසවෝ. කාමාශ්‍රවය, භවාශ්‍රවය, දිඨාශ්‍රවය, අවිජ්ජාශ්‍රවය කියලා. එමේ චත්තාරෝ ආසවා අරහතෝ කීනා පහීනා සමුච්චින්නා පටිපස්සද්ධා. අන්න බලන්න, ඒ කියන්නේ යම්කිසි උතුමන් වහන්සේ නමක් තුල, ඔයක රහත් නමින් හඳුන් උතුමන් වහන්සේ නමක් තුල මේ කියන ආශ්‍රවයෝ ෂේ උනානම්, ප්‍රහීන උනානම්, මුලින්ම සිඳිලා ගියානම්, ඒව නැවත සම්පූර්ණයෙන්ම වැහිලා ගියානම්, නැවත උප්පත්තියක් කරා ගෙන දීමට සුදුසු බවක් නැත්තම්, නුවණ එතන ඥානග්ගේ නුවණ නැමැති දැල්ලෙන් සම්පූර්ණ දවා පිරිසුවා නම් මෙන්න මේ අර්ථයෙන් තමයි අපි කියන්නේ කීනාසව කියන. අන්න බලන්න මොනතරම් වටිනවද කියලා. එතකොට ඒක ඥානග්ගිනා දඩ්ඩා තේන උච්චති කීනාසව. ඒ කියන්නේ මාර්ගඥාන නැමැති ගිනි දැල්ලෙන් සම්පූර්ණ මේවා පුලුස්සා නැවත නැවත විනාශ කර දැමු නිසා තමයි කීනාසව කියලා කියන්නේ. එහෙනම් අපිට පැහැදිලි වෙනවා කීනාසව කියනකොට ඒ කීනාසව කියන වචනේ තුරම සියලුම ආශ්‍රව ධර්මයන් සම්පූර්ණයෙන් සහ මුලින් ඉවත් කරගත්ත නිසා තමයි කීනාසව කියලා කියන්නේ. ඊළඟට පින්වතුනි වුසිතවා කියලා කියනවා. ඒ කියන්නේ යම් කිසි තැනක වාසය කරලා අවසන් වුණා නම් වුසිතවා කියලා කියනවා. එතකොට මෙතනදී වුසිතවා කියලා කියනකොට තේරුම් කීපයක් අපට හඳුනා ගන්න පුළුවන්. ගරු සංවාසයේපි ගුරු ඇසුරෙන් පවා ඒ අවශ්‍ය කරන දේවල් ඉගෙනගෙන ඒ වාසය අවසන් කරගත්ත කෙනෙක්. අරිය මග්ගේපි ආර්ය මාර්ගයෙන් පවා ඒ වාසය කළ යුතු වාසය සම්පූර්ණයෙන් අවසන් කරගත්ත කෙනෙක්. එතකොට දැන් බලන්න
ගුරු වාසයෙන් තමන් සම්පූර්ණ වැඩ නිම කරගත්තා. ආර්ය වාසයෙන්ද ඒ අවසන් කරගත්තා. ඒ විතරක් නෙමෙයි දසවිධ ආර්ය වාසයෙන් අපි දන්නවා ඒ දසවිධ ආර්ය වාසය කියනකොට ඒ ආර්ය සම්මා දිට්ඨිය ආදී අනේක විද ගුණයන්ගෙන් ඒ අවශ්‍ය කරන වාසය සම්පූර්ණයෙන් හාත්පසින්ම වැස නිම කරගත්ත නිසා වාසය කරලා ඉවර කරගත්ත නිසා තමයි වුසිතවා කියලා කියන්නේ. එහෙමනම් බලන්න පුරුදු පුහුණු විය යුතු සියල්ලක් පුරුදු පුහුණු වෙන්නේ අපි ගුරු ඇසුරේ. ඒ වගේ ධර්මයේ මාර්ගේ වඩමින්. එහෙම රහතන් වහන්සේ තුල නැවත ගුරු ඇසුරක් අවශ්‍ය නැහැ. නැවත නැවත තමන්ට සෝවාන් ආදී මාර්ගඵල ලබන්න අවශ්‍යතාවයක් නැහැ. සියලු දේ ලබලා අවසන්. අන්න ඒ නිසා තමයි කියන්නේ උසිතවා කියන්නේ. ඊළඟ කතකරණීයෝ. කතකරණීයෝ කියලා කියන්නේ කල යුතු සියලුම කෘත්‍යන අවසන් කරගත්තා. දැන් අපි දන්නවා දැන් මේ මූලපරියාය සූත්‍රයම ගත්තාම මේ සූත්‍ර ආරම්භයේදී පටන් ගන්න පෘතුජන කල්යාණ භූමිය. එතකොට පෘතුජන කල්යාණ භූමියේ ඉඳලා සෝවාන් මාර්ගඵල සකදාගාමි මාර්ගඵල අරිහත් අනාගාමි මාර්ගඵල එවැගේම අරිහත්ත්වයේ දක්වා එන ගමන සතර මාර්ග ඥානයන්ගෙන් ඒ ප්‍රහීන කළ යුතු එවැගේම ඉවත් කළ යුතු සියලුම ක්ලේශයන් ඉවත් කරගත්තා. අන්න ඒ නිසා තමයි කතකරණයෙන් කළ යුතු කෘත්‍යයන් අවසන් කරගත්තා. සෝවාන් මාර්ගඥාණයෙන් කළ යුතු කෘත්‍ය අවසන් කරගත්තා. සකදාගාමි මාර්ගඥාණයෙන් අනාගාමි මාර්ගඥාණයෙන් අවසානයේදී අරිහත් මාර්ගඥාණයෙන් පවා කළ යුතු සියලුම කෘත්‍යයන් අවසන් කරගත්ත නිසා තමයි අපි කියන්නේ කීනාසව කියලා. ඒ විතරක් නෙමෙයි ඒ කීනාසව භාවයට පත් වුනහම සියලුම කෘත්‍යයන් අහවල් දේ කියලා ඉතුරුවක් වෙන්නේ නැහැ. සියලුම දේවල් ඉවත් කරගත නැවත මතුමත්ෙහි ඉතිරි වෙලා දෙයක් නැහැ. අන්න ඒක තමයි පින්වතුනි අපි කියන්නේ කතකරණීයම් කළ යුතු කෘත්‍යයන් අවසන් කරගත්තා කියන එක. ඒ බව අට කතාවේ බොහොම ලස්සන ගාථාවකින් පැහැදිලි කර දෙනවා. තස්ස සම්මා විමුක්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ කතස්ස පටිච්චයෝ නත්ති කරණීයං න විච්ඡති. මේ ගාථාවේ කියන සම්මා විමුක්තස්ස මනාකොට ක්ලේශයන්ගෙන් අත මිදුණා වූ සන්තචිත්තස්ස සංසුන් සාන්ත සිත් ඇති තස්ස භික්ඛුනෝ ඒ භික්ෂුන් වහන්සේට කතස්ස ඒ කළ යුතු කෘත්‍යයන් අවසන් කරගත්තා වූ උත්තමයන් වහන්සේට පටිච්චයෝ නැති නැවත නැවත රැස් කිරීමක් නැහැ. අන්න බලන්න. එතකොට දැන් ඒ මනාව සියලුම ක්ලේශයන්ගෙන් අත මිදිලා සාන්ත බවට පත්වෙච්ච යම් භික්ෂුන් වහන්සේ නමක් සිටිනවා නම් උන්වහන්සේට මොකද වෙන්නේ? නැවත රැස් කිරීමක් නැහැ. නැවත රැස් කිරීමක් නැහැ. කරණීයං න විච්ඡති. ඒ නැවත ඒ මාර්ගඥාණයෙන් අවසන් කරන්න ඕන දෙයක් ඉතිරි වෙලත් නැහැ. විද්‍යමාන නැහැ. එනම් බලන්න සියලු දේවල් අවසන් කරගත්තා. එහෙමනම් අපි අනිවාර්යෙන්ම ඒ අරිහත්වයට කෙනෙක්පත් වෙනවා නම් අනුපිළිවෙලින් සෝවාන් මගඵල ලබලා සකදාගාමි මගඵල ලබලා අනාගාමි මගඵල ලබලා අරිහත් මගඵල ලැබිය යුතු වෙනවා. ඒක නිසා අපි අනුපිළිවෙලින් යන ගමනේදී ඒ මාර්ගඥානයන්ගෙන් ප්‍රහීන කළ යුතු සියල්ල අවසන් කරගත්තා කියන එකයි. ඊළඟ ඕහිත භාරෝ කියලා කියන්නේ සම්පූර්ණ භර නිදහස් වුණා. දැන් භරෙන් නිදහස් වුණා කියන භාරා කියනකොට එතන භාරා කියන්නේ තේරුම් තයෝ භාරා. ඒ භාර තුනක් සුලාගත් බල තුනක් තිබෙනවා. කන්ද භාරෝ, කිලේශ භාරෝ, අபிසංකාර භාරෝ. අන්න බල භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා ස්කන්ධ බර. දැන් බලන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයන්ගේ බර කොච්චරද? අප්‍රමාණයි. මේ බර තියෙන තාක්කල් අපට සසර ඇවිදින්න සිද්ධ වෙනවා. ඊළඟට ක්ලේශ භාරෝ අන කෙලෙස් බර. රාග ද්වේෂ මෝහ ආදී නානාවිද ක්ලේශයන්ගේ බර අප්‍රමාණයි. මේ කෙලෙස් බර තියෙන තාක්කල් අපට සසර ඇවිදින්න සිද්ධ වෙනවා. ඊළඟ අபிසංකාර භාරෝ කියලා කියන්නේ පින්පව්. නැවත නැවත මේ භවයක් ඇති කරන කර්ම ශක්තිය. ඒතර දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් ලෞකික ප්‍රාර්ථනාවන් සිතේ දරාගෙන
යම්තාක් අපි කර්මයේ රැස් කරනවා නම් අපි ඒ වටින අபிසංඛාර භාරය කියලා. අන්න ඔය විදිහට ගත්තාම ස්කන්ධ බර, ක්ලේශ බර, අபிසංඛාර බර කියලා එවැනි භාර තුනක් තිබෙනවා. ඉතින් ඒක නිසා ඒ ඕහිත භාරෝ කියලා කියන්නේ ඒ කීනාසවයන් වහන්සේ රහතන් වහන්සේ මේ කියන ත්‍රිවිධ භාරයන්ගෙන් සම්පූර්ණ අත මිදුණු කෙනෙක්. සියලු බර බහා තැබූ කෙනෙක්. සියලු බරින් බැහැර වෙච්ච කෙනෙක්. මිදුණු කෙනෙක්. ඒ නිසා තමයි ඕහිත භාරෝ කියලා කියන්නේ. ඊළඟට පින්වතුනි අනුපත්ත සදත්තෝ. අනුපත්තෝ සදත්තෝ කියලා කියන්නේ පැමිණියා වූ ස්වකීය උතුම් අර්ථය තමයි ලබාගත ජීවිතේ. එහෙමත් නැත්නම් අපි කෙනෙකුට පැමිණෙන්න ඕන යම්කිසි ස්වාර්ථයක් තියෙනවා නම්, ඒ කියන්නේ තමන් කැමති තමන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා නම්, අන්න ඒකට අපි කියන සදත්ත කියලා. ඒක ස්වාර්ථය, ස්වකීය අර්ථය, ස්වකීය ප්‍රාර්ථනා, ස්වකීය බලාපොරොත්තුව. එහෙමනම් ඒ ස්වකීය බලාපොරොත්තුව උතුම් අරිහත්වයයි. එහෙමනම් ඔය කියන උතුම් අරිහත්වයට පැමිණියා කියන එක තමයි අනුපත්ත සදත්තෝ කියලා කියන්නේ. එහෙමනම් බලන්න ඒ අරිහත්වය තමා කෙරෙහි සමීප වූ නිසා, ඒ උත්තමාර්ථයට තමන් සමීප වූ නිසා, උත්තමාර්ථය තමන්ගේ ජීවිතෙන් දැක්ක නිසා තමයි අනුපත්ත සදත්තෝ කියලා කියන්නේ. එයත් රහතන් වහන්සේ හඳුන්වා දෙන තවත් සමාන වචනයක්. ඊළඟට පින්වත්තුනි පරික්කීන භව සංයෝජනෝ. අන්න බලන්න භව සංයෝජන සියල්ලක්ම ප්‍රහීන කරගත්ත කෙනෙක්. දැන් අපි දන්නවා සූත්‍රාන්ත ක්‍රමයට සංයෝජන න්‍යායක් තියෙනවා. කාම රාග මුලින් පටන් ගන්න සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාග පටික, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා. එතකොට මේ කියන සංයෝජන න්‍යාය අපි ගත්තාම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන සෝතාපට්ටි මාර්ගඥාණයෙන් ප්‍රහීන වුණා. ඒ වගේම කාමරාග පටිකයන්ගේ ඕලාරික බව සංසිඳුන සකදාගාමී මාර්ගඥාණි. ඒ වගේම කාමරාග පටිකයන් සහ මුලින්ම ප්‍රහීන වුණා අනාගාමී මාර්ගඥාණි. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ සංයෝජනයන් ප්‍රහීන වුණා අරිහත් මාර්ගඥාණි. මෙන්න මේක තමයි අපි කියන්නේ සූත්‍රාන්ත ක්‍රමෙන් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය. ඊළඟ අභිධර්ම නාය ක්‍රමෙන් ගත්තාම ඊට පොඩ්ඩක් වෙනස් ආකාර සංයෝජන ධර්ම 10ක් පැහැදිලි කරනවා. කාමරාග සංයෝජන, පටිඝ සංයෝජන, මාන සංයෝජන, දිට්ඨි සංයෝජන, විචිකිච්ඡා සංයෝජන, සීලබ්බත පරාමාස සංයෝජන, භවරාග සංයෝජන, ඉස්සා සංයෝජන, මච්චරේ සංයෝජන සහ අවිජ්ජා සංයෝජන කියලා. එතකොට මේ කියන සංයෝජනයන් ගත්තාම දැන් මෙතනදී සීලබ්බත පරාමාස, ඒ වගේම දිට්ඨි, විචිකිච්ඡා, ඉස්සා, මච්චරී කියන සංයෝජන පහම සෝතාපට්ටි මාර්ගඥානෙ ප්‍රහීන වෙනවා. ඊළඟට කාමරාග සහ පටිඝ සකදාගාමී මාර්ගඥානෙ තුනී වෙලා අනාගාමී මාර්ගඥාන සම්පූර්ණයෙන් ප්‍රහීන වෙනවා. ඊළඟට මාන, ඊළඟට භවරාග කිය අවිජ්ජා කියන සංයෝජන අරිහත් මාර්ගඥානෙ ප්‍රහීන වෙනවා. එතකොට දැන් බලන්න මෙතනදී මේ කියන සංයෝජනයන් නැවත නැවත භවයන්හි ඇලුම් කරවන, භවයන්හි බැඳ තබන, භවයන්ට සමීප කරමින් බන්ධනය කරවන, භවයන් තුලට අපිවපත් කරවන මේ සංයෝජනයන් සියල්ලක්ම ප්‍රහීන කරගත් නිසා කියනවා පරික්කීන භව සංයෝජනෝ කියලා. අන්න බල රහතන් වහන්සේට කියන තවත් නමක් තමයි මෙතනදී පරික්කීන භව සංයෝජනෝ. ඊළඟ සම්මදඤ්ඤා විමුක්තෝ. අන්න සම්මදඤ්ඤා විමුක්තෝගේ තනි පදයක්. එතකොට සම්මදඤ්ඤා කියන වචන අපි මුලින් තෝරා ගන්නවා නම් දැන් සම්මදඤ්ඤා කියනකොට සම්මා අඤ්ඤාය, සම්මදඤ්ඤා. ඒ කියන්නේ මනාව අවබෝධ කරගෙන කියන එකයි. ඒ කියන්නේ මනාව අවබෝධ කරගෙන නැත්නම් මනාව දැනගෙන කියන එකයි. ඒකේ අදහස කොහොමද විස්තර කර දෙන අට කතාවේ කන්දානං කන්දට්ටං ආයතනානං ආයතනට්ටං ධාතුනං ධාතුට්ටං. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ සමූහ ස්වභාවය, රාශියත් ස්කන්ධ ස්වභාවය, ආයතනයන්ගේ ආයතන ස්වභාවය, ධාතුන්ගේ ධාතු ස්වභාවය කෙනෙක් මනාව දැනගත්තා නම් අන්න සම්මතඤ්ඤා. ඊළඟ දුක්ඛස්ස පීලනට්ඨං සමුදයස්ස පබවට්ඨං නිරෝධස්ස සන්තට්ඨං මග්ගස්ස දස්සනට්ඨං.
ඒ කියන්නේ දුක්ඛාර සත්‍යයගේ පීඩිත බව, පෙළෙන බව. සමුදය සත්‍යයගේ වර්ධනේ ප්‍රභව බව. නිරෝධ සත්‍යයගේ ශාන්ත බව. මාර්ග සත්‍යයගේ දර්ශනය බව. කියලා මෙන්න මේ අර්ථ හතරින් ලක්ෂණ හතරෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් මනාව දැනගත්තා නම් සම්මදඤ්ඤා. සබ්බේ සංඛාරා අනිච්චාති ඒවමාදී වා භේදං සම්මයතා භූතං අඤ්ඤා ඥානිත්වා. අනු විස්තර කර දෙනවා. සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති. සියලු සංස්කාරය අනිත්‍යයි, සියලු සංස්කාරය දුක්ඛයි, සියලු ධර්මය අනාත්මයි කියලා කෙනෙක් නැවත නැවත මනාව තේරුම් කරගත්තා නම්, අවබෝධ කරගත්තා නම්, වටහා ගත්තා නම්, එය ප්‍රභේදගත කර විස්තර කරගත්තා නම් අන්න ඒකට කියන සම්මදඤ්ඤා කියන. එන විමුක්තෝ කියනකොට විමුක්ති දෙකක් අට කතාවේ පැහැදිලි කර දෙනවා. එක පැත්තකින් චිත්ත විමුක්තිය, තව පැත්තකින් නිර්වාණ විමුක්තිය. එදින් චිත්ත විමුක්තිය සහ නිර්වාණ විමුක්තිය පැහැදිලි කර දෙනකොට අරහා සබ්බ කිලේසේහි විමුක්ත චිත්තත්තා චිත්ත විමුක්ති. රහතන් වහන්සේලා සියලුම ක්ලේශයන්ගෙන් අත මිදුණු නිසා නැත්නම් අත මිදුණු සිත් ඇති බැවින් චිත්ත විමුක්තිය ලබාගත් උතුම්. අන්න මතක තියාගන්නට ඕනේ. චිත්ත විමුක්තිය කියනවා නම් කියන්නේ පැහැදිලිවම සියලුම ක්ලේශයන්ගෙන් සංසිඳුන රහතන් වහන්සේට. ඊළඟට තමයි පැහැදිලි කර දෙනවා ඒ වාන නැමැති තෘෂ්ණාව සංඛ්‍යාත බන්ධනයන්ගෙන් සහ මුලින් අත මිදුණු නිසා නිර්වාණය ලබාගත් නිසා අනිර්වාණයට කියන අපි තව පැත්තකින් විමුක්ති කියලා. එන සම්මදඤ්ඤා විමුක්තෝ කියලා කියන්නේ මනාව ධර්මයේ දැන මේ සියලුම ක්ලේශයන්ගෙන් සහ අත මිදුණු නිසා, ක්ලේශයන්ගෙන් සංසිඳුණු නිසා, ඉවත් වූ නිසා සම්මදඤ්ඤා විමුක්තෝ කියලා තමයි අට කතාවේදී පැහැදිලි කර දෙන්නේ. එහෙමනම් අපට පැහැදිලි වෙනවා සම්මදඤ්ඤා විමුක්තෝ කියන වචනේ. ඉතින් ওই විදිහට බලන්න බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේගේ ඒ අරිහත් භූමිය, කීනාසෝ භූමිය, අසේක භූමිය විස්තර කර දෙන යන මාතෘකාවේදීම රහතන් වහන්සේ ගැන වර්ණනාවක් කරනවා. අරහං කීනාසව උසිතවා කතකරණීයෝ ඕහිත බහාරෝ අනුපාත සදත්තෝ පරික්කීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ. වචන 8කින් ගුණ 8කින් තේරුම් 8කින් අර්ථ ගාම්භීරතාවයකින් යුක්තව රහතන් වහන්සේ පැහැදිලි කරලා අන්න භාග්‍යතුන් වහන්සේ මාතෘකාවට බැස ගන්නවා. අපි එන මීට පෙර මාතෘකා ඉගෙන ගත්තා පඨවි ආපෝ තේජෝ වායු ආදී කොටස් ධර්මතා කාරණා 24ක්. ඒ 24ක් වූ කාරණාවන් දැන් එකින් එකට විග්‍රහ කර දෙනවා. මේ කියන රහතන් වහන්සේ කොහොමද මේ පඨවිය දකින්නේ? කොහොමද ආපෝ දකින්නේ? කොහොමද තේජෝ දකින්නේ? කොහොමද වායෝ දකින්නේ? ආදී වශයෙන් විස්තර කර දෙනවා. අපි එහෙනම් බලමු. සෝපි පඨවින් පඨවිතෝ අභිජානාති. පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය පඨවින්න මඤ්ඤති. පඨවියාන මඤ්ඤති. පඨවිතෝන මඤ්ඤති. පඨවිමේතින මඤ්ඤති. පඨවින්නාබි නන්දති. තං කිස්ස හේතු පරිඤ්ඤාතං තස්සාති වදාමි. මෙතනදී පැහැදිලි කර දෙනවා රහතන් වහන්සේ නමක් ගත්තාම සෝපි පඨවින් පඨවිතු අභිජානාති. ඒ රහතන් වහන්සේ මේ පෘථුවිය වශයෙන් විශිෂ්ටඥානින් දැනගන්නවා. අන්න එතකොට එතනදී අපි පඨවිය වශයෙන් විශිෂ්ටඥානින්, ඒ කියන්නේ ලක්කන රස පච්චුපට්ඨාන ආදී ගැඹුරු නුවණින් විශිෂ්ටඥානෙ දකිනවා. පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය පඨවින්න මඤ්ඤති. මේ පෘථුවිය වශයෙන් විශිෂ්ටඥානෙන් අවබෝධ කරගත්ත නිසා මේ පෘථුවිය ආත්ම වශයෙන් ආත්ම සංඥාවෙන් කිසිසේත්ම හංගින්නේ නැහැ. අන්න බලන්න. මොකද උන්වහන්සේ ඒ ආත්ම සංඥාවෙන් අල්ලාගත යුතු තණ්හා දිට්ඨි මාන වැනි මේ සියලු කෙලෙස් සහ මුලින් ගලවා ඉවත් කරගත්ත නිසා උන්වහන්සේ ආත්ම සංඥා වශයෙන් හිතන්නේ නැහැ. ඒ විතරක් නෙමේ පඨවියාන මඤ්ඤති. පෘථුවියෙහි තමන් සිටින බව ආත්ම වශයෙන් හංගින්නේ නැහැ. ඒ විතරක් නෙමේ පඨවිතෝ න මඤ්ඤති. මේ පෘථුවියෙන් බැහැර වෙනවා මගේ මේ ආත්මය කියලාවත් හිතන්නේ නැහැ. පඨවි මේතින මඤ්ඤති. පඨවිය මගේ කියලාවත් හංගින්නේ නැහැ.
ඒ වගේම පඨවි නාභි නන්දති මේ පෘථුවිය සම්මුති වශයෙන් අල්ලගෙන තණ්හා දිට්ඨිමාන වශයෙන් අභිනන්දනය කරන්නේ නැහැ. තං කිස්ස හේතු කුමක් නිසාද කියනවාද පරිඤ්ඤාතං තස්සාති වදාමි. උන්වහන්සේගේ නුවණ පිරිසින දැනගත යුතු සියල්ල අවබෝධ කරගෙන ඉවරයි. දැන් බලන්න සේක භූමියේදී පරිඤ්ඤයන්ති තස්සාති වදාමි. ඒ කියන්නේ දැනගත යුතු දේ දැනගන්නට තියෙනවා. ඉවරයක් කරලා නැති නිසා උන්වහන්සේට එහෙම හිතුවා. හැබැයි මෙතනදී රහතන් වහන්සේ ඒ විශිෂ්ටඥාණයෙන් දැනගත යුතු සියල්ල අවබෝධ කරගෙන අවසන් වූ නිසා තමයි මෙතනදී පැහැදිලි කර දෙන්නේ අපට. එහෙමනම් මෙතනදී නැවතත් පින්වුතුන්ට මතක් කර ගැනීමක් වශයෙන් මේ අපි දන්නවා සාමාන්‍යයෙන් පරිඤ්ඤාත කියලා කියන්නේ අවබෝධ කරගත විශිෂ්ටඥානෙ පිළිසින දැනගත්තා කියන අදහස. එහෙමනම් අපි මෙතනදී මේ ඥාත පරිඤ්ඤා තීරණ පහාන පරිඤ්ඤා තීරණ පරිඤ්ඤා පහාන පරිඤ්ඤා කියන මේ ත්‍රිවිධ පරිඤ්ඤාවන් ගැන අපි ගැනීමක් වැටහීමක් ඇති කරගත යුතු වෙනවා. මොකද හේතු මූලපරියාය සූත්‍ර අට කතාවේදී අපට මේ පරිඤ්ඤා තුන පැහැදිලිවම විස්තර කර දෙනවා. මොකද අපි ඒවා ගැන මීට පෙර දේශනාවල විස්තර සහිතව කතා නොකරත් අපිට දැන් මේ වෙලාව විස්තර සහිතව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. අපි කොහොමද එහෙනම් මේක තේරුම් කරගන්නේ කියන එක තමයි වැදගත්ම දේ. එතකොට එහෙමනම් භාග්‍යතුන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවල ඒ වගේම තමයි ඔය පේටකෝපදේශ වැනි ග්‍රන්ථවල පවා මේ කියන විස්තරය විග්‍රහ කර තිබෙනවා. තත්ත කතමා ඥාත පරිඤ්ඤා. ඔන්න ඥාත පරිඤ්ඤාව කියන කුමක්ද කියනකොට විස්තර කර දෙනවා. පඨවි ධාතුං පරිජානාති අයං පඨවි ධාතු අජ්ජත්තිකා අයං බාහිරා ඉදමස්සා ලක්කණං ඉමානි රස පච්චුපට්ඨාන පදට්ඨානානීති අයං ඥාත පරිඤ්ඤා. අන්න පැහැදිලි කර දෙනවා පඨවි ධාතුව විශේෂ නුවණින් දැනගන්නවා. ඒ විතරක් නෙමෙයි මේ පඨවි ධාතුව ආධ්‍යාත්මික පඨවිය බාහිර පඨවිය වශයෙන් වෙන් කරලා වටහා ගන්නවා. මේ පඨවි ධාතුවේ ලක්ෂණ වශයෙන් ගත්තාම තද බව, රළු බව, බර බව, මෘදු බව, සිනිඳු බව, සැහැල්ලු බව වශයෙන් හොඳට වටහා ගන්නවා. ඒ විතරක් නෙමේ මේ පඨවි ධාතුවේ පිහිටි ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන මේ ලක්කනාදි චතුක්කය මනාව තේරුම් ගන්නවා. මෙන්න මේකට අපි කියන ඥාත පරිඤ්ඤා කිය. ඔන්න එහෙමනම් කෙනෙක් ඔන්න විදර්ශනාවට බැස ගන්නවා නම් විදර්ශනා නුවණට තමන් පුහුණුවක් ලබනවා නම් පළමුවෙන්ම මේ ඥාත පරිඤ්ඤා තමන්ට අවශ්‍යයි. පඨවි ධාතුව කියන්නේ කුමක්ද? ආධ්‍යාත්මික බාහිර පඨවි මොකක්ද? පඨවි ධාතුවේ ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන මොනවද කියලා වෙන් වශයෙන් තේරුම් කරගත යුතු වෙනවා. ඒ විදිහට තමයි ආපෝ තේජෝ වායෝ ආදී සියලුම කොටස් මේ මාතෘකා පද සූත්‍ර දේශනාවිත 22 ඒ සියලු මාතෘකා පදයන්හි පිහිටි ඒ නියම පරමාර්ථ ස්වභාවය දැන ගැනීම තමයි ඥාත පරිඤ්ඤා කියලා කියන්නේ. ඊළඟ තීරණ පරිඤ්ඤා කියනකොට ඒවං ඥාතං කତ୍වා පඨවි ධාතුන් තීරේති. අන්න බලන්න. ඒ කියන්නේ මෙසේ ඒ ඥාත පරිඤ්ඤා වශයෙන් දැනගත්ත යම් පඨවි ධාතුවක් තියෙනවා නම් ඒ පඨවි ධාතුව විශිෂ්ටක් නුවණින් තීරණය කළ යුතු වෙනවා. මොකද හේතුව පඨවි වශයෙන් අපි ගත්ත මේ ලක්කන වශයෙන් දැක්කත් රස වශයෙන් දැක්කත් නොඑක් ආකාරයේ මේ පඨවි හඳුනාගත්තට ඒ පඨවි ධාතුව ක්ෂණයක් පාසා ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකේ නිරතුරුව පෙළෙන බැවින් දුකයි. තම තමන් කැමැති විදිහ නොපවත්නා බැවින් අනාත්මයි. ඔය කියන මේ ලක්ෂණ තුනට අදාළව භාග්‍යතුන් වහන්සේ චත්තාලීසාකාර විපස්සනාවක් දේශනා කළා. මේ චත්තාලීසාකාර විපස්සනාවේදී අනිත්‍ය පද 10ක්, දුක්ඛ පද 25ක්, අනාත්ම පද 5ක් විස්තර කරා. මෙන්න මේ කියන චත්තාලීසාකාර විපස්සනාවට අනුව මේ සියලුම පඨවි ආදී කොටස් විදර්ශනා වශයෙන් වැඩිම තමයි තීරණ පරිඤ්ඤා කියලා කියන්නේ. අන්න එහෙම ඊළඟට පැහැදිලි කර දෙනවා ඛතම පහාන පරිඤ්ඤා. මේ ප්‍රහාණ පරිඤ්ඤාව කියන්නේ කුමක්ද කියලා. ඒවං තීර ඉත්වා අග්ගමග්ගේන පඨවි ධාතුයා චන්දරාගම් පජහති.
අන්න බලන්න මේ විදිහට අපි චත්තාලීසාකාර විපස්සනාවෙන් හොඳට තීරණය කරගෙන යනකොට ආර්ය මාර්ගඥාණයෙන් මේ පඨවි ධාතුව කෙරෙහි තිබුණු යම් චන්දරාගයක් තියෙනවනම් අන්නේ චන්දරාගය ප්‍රහීන වෙනවනම් ඒ අන්නේ ප්‍රහීන භාවය තමයි පහාන පරිඥා කියලා කියන්නේ. එහෙමනම් අපට පැහැදිලි වෙනවා චන්දරාගය විතරක් නෙමේ යම් තාක් ඒ තණ්හා දිට්ඨිය ආදී කෙලෙස් වැඩෙනවා නම් ඒ සියලුම කෙලෙස් ඒ අග්‍ර වූ මාර්ගඥාණයෙන් අපි ප්‍රහීන කරනවද ඒ ප්‍රහීන වෙනවද ඒ ප්‍රහීන වෙන අවස්ථාවේ තමයි පහාන පරිඥා කියලා කියන්නේ. තවදුරටත් මේක පැහැදිලි කරගන්නවා නම් නාම රූප වවත්තානං වා ඥාත පරිඥා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් විදර්ශනාවට පිවිසීමේදී පළමුවෙන් රූපය හඳුනාගෙන නාමය හඳුනාගෙන ඒ රූප ගණය නාම ගණයේ බෙදෙන හැටියට ඒ රූපේ වෙන්වෙන් වශයෙන් අපි දකිනවා. රූප වෙන්වෙන් වශයෙන් දකිනකොට එක පුද්ගලයෙක් රූප 27ක් තිබෙනවා. ඒ වගේ රූප 27 කලාප වශයෙන් දකිනවා, බෙද බෙදා දකිනවා. නාම අපි දකිනවා. ඒ කුසල නාම වශයෙන් අකුසල නාම වශයෙන් චිත්ත වේදී ස්වභාවය අපි දකිනවා. ඒ නාම රූප වශයෙන් හොඳට කෙනෙකුට දකින්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් නම් ඒ නාම රූප වශයෙන් සත්‍යෙක් වෙන්වෙන් වශයෙන් දකින්න පුළුවන් නම් සතර ඉරියව්වේදීම මෙන්න මේකට අපි කියන ඥාත පරිඥා කියලා. ඊළඟට පින්වතුනි කලාප සම්මස්සනාදී අනුලෝම පරියෝසාන තීරණ පරිඥා. අන්න මෙතනදී අපි ඒ නාම රූප වශයෙන් අපි දැකපු දේ නැවත ඒ රූප කලාපයක් ගත්තාම ඒ රූප කලාපයේ පිහිටි කලාප මිටි වෙන්වෙන් වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කිරීම කලාව විපස්සනාව හෝ එහෙමත් නැත්නම් ඒ කලාපයන්ගේ පිහිටි රූපයන් වෙන වෙනම වෙන් කරගෙන විදර්ශනා කිරීම අනුපද විපස්සනා වශයෙන් හෝ යම් කිසි කෙනෙක් හොඳට මේ විදර්ශනා වඩනවා නම් සම්මසන ඥානෙ දියුණු කර ගන්නවා නම් ඒ සම්මසන ඥානයේදී ඇතිවෙන අවබෝධය තමයි තීරණ පරිඥා කියලා කියන්නේ. ඒ විතරක් එතනින් මේ ආරම්භ වන තීරණ පරිඥාව තුළදී යෝගාවචරයා ඒ නාම රූපයන්ගේ හට ගැනීම දකිනවා, ඒ වගේ බිඳීම දකිනවා, බිඳීම විතරක් දකිනවා. අවසානයේ මේ සියල්ල සංස්කාර කියලා දකිමින් ගැඹුරු විදර්ශනාවට ගිහිල්ලා ඒ ආර්ය මාර්ගඥාණයෙන් ඒ ක්ලේශයන් ප්‍රහාණය වෙනකොට අන්න ඒකට කියනවා පහාන පරිඥා කියලා. එතකොට එහෙමනම් අපි හැම කෙනෙක්ම තේරුම් කරගත යුතු වෙනවා මේ ඥාත පරිඥාව කියන්නේ කුමක්ද? ඒ වගේම තීරණ පරිඥාව කියන්නේ මොකක්ද? පහාන පරිඥාව කියන්නේ මොකක්ද කියලා. එතකොට පෘතුජන එයා ගැන අපි කතා කරනකොට පෘතුජන භූමියේදී මේ කියන පරිඥා තුනම තිබුණේ නැහැ. ඒක අපරිඥාතං තස්සාති වදාමි කියලා දේශනා කරේ. ඊළඟට සේක භූමියේදී මේ පරිඥාව සර්ව සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි පරිඤ්ඤයයන් තස්සාති වදාමි කියලා දේශනා කරේ. හැබැයි මේ අසේක භූමියේදී එහෙමත් රහත් භූමියේදී මේ සියල්ලක් අවබෝධ කරගත්ත නිසා පරිඤ්ඤාතං තස්සාති වදාමි කියලා දේශනා කරා. එතකොට එහෙමනම් අපි තේරුම් කරගත යුතුයි පෘතුජන භූමියේදී අපරිඤ්ඤාත වශයෙන්, සේක භූමියේදී පරිඤ්ඤය වශයෙන්, අසේක භූමියට අයිති රහත් භූමියේදී පරිඥාතන් වශයෙන් දේශනා කළා. එහෙනම් අපි හැම කෙනෙක් තේරුම් කරගත යුතු වෙනවා ඒ රහතන් වහන්සේ නම අප කොහොමද මේ අවබෝධය වටහා ගැනීම සිද්ධ කරගත්තේ කියන එක. එහෙනම් ওই විදිහට අපි එදා ඒ පඨවි කොටස් අපි විස්තර කරගත්තා. ඒ පඨවි ඉඳලා අනිත් සියලුම ආපෝ තේජෝ වායෝ ඒ වගේම භූත දේව ප්‍රජාපති ආදී සත්ව කොටස් ගත්තාම ඒ අවසාන නිර්වාණ පදයේ දක්වා සියලුම පදයන් අපි එකින් එකට විග්‍රහ කරගත යුතු වෙනවා. ඒක තමයි රහතන් වහන්සේ තුල පිහිටි පළවෙනි රහත් භූමිය විස්තර කරන්නේ. ඊළඟට පින්වතුනි විශේෂ වැදගත් මාතෘකාවක් තමයි නැවත මූලපරියා සූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ මේ එකම රහත් භූමිය තවත් මාතෘකා පද තුනකට කරලා විස්තර කර දෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තාම පඨවින් පඨවිතෝ අභිජානාති පඨවින් පඨවිතෝ අභිඥාය පඨවින්න මඤ්ඤති පඨවියාන මඤ්ඤති පඨවිතෝන මඤ්ඤති පඨවි මේතින මඤ්ඤති පඨවින් නාබි නන්දති තං කිස්ස හේතු කියලා මාතෘකා කරානේ. එහෙමනම් ඊට පෙර උත්තර දුන්න පරිඥාතං තස්සාති වදාමි.
දැන් මෙතනදී දෙවෙනි අරහත් භූමිය විස්තර කරන khaya ragassa vita ragatta අන්න බලන්න රාගය ඡය වීමෙන් වීත රාගී වූ බැවින්ම භාග්‍යතුන් වහන්සේ විශේෂණයක් කළා ඒ රහතන් වහන්සේට මේ පඨවි ධාතුව ගැන ඒ මනා අවබෝධයක් ඇතිව කතා කරේ. ඇයි හැසිරීමක් ඇති වුණේ? ඇයි ඒ රාගය ඡය වීමෙන් වීත රාගී භාවයට පත් වූ නිසා කියලා. දැන් මෙන්න මෙතනදිත් අපි යමක් තේරුම් කරගත යුතු වෙනවා. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ දෙවෙනි භූමියේදී khaya dosasa vita dosatta ඒ කියන්නේ ද්වේෂය ඡය වීමෙන් වීත දෝෂී භාවයට පත් වූ නිසා khaya mohassa vita mohatta ඒ කියන්නේ මෝහය ඡය වීමෙන් වීත මෝහී භාවයට පත් වූ නිසා කියලා. අන්න බලන්න එතකොට වීත රාගී වීත දෝෂී වීත මෝහී කියලා විශේෂිත පද තුනකින් මෙතනදී විග්‍රහ කර දෙනවා. මෙන්න මෙතන අපි තේරුම් කරගත යුතුමයි. හේතුව තමයි භාග්‍යතුන් වහන්සේ පොදුවේ අර පරිඤ්ඤාතං වදාමි කියලා සියලු පදයන් වෙන් කරලා නැවත මේ රාග ద్వේෂ මෝහ කියන අකුසල මූලයන්ගේ ප්‍රහීණය ඉස්මතු කර දීමට තමයි එසේ දේශනා කරන්නේ. තවදුරටත් පින්වතුන් අපි දන්නවා අද වර්තමානයේ ගත්තහමත් ඉන්දියාවේ නොයෙක් ආජීවකයෝ පරිබ්‍රාජකයෝ ඍෂිවරු නිගණ්ඩු නොයෙක්දෙන වාසය කරනවානේ. ඒ හැම කෙනෙක්ම රාගය සංසිඳුවාගෙන රාගය කිසිම වෙලාවක ඉස්මතු නොවන හැටියට හිත පවත්වා ගන්නවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලේ නිගණ්ඨනාත පුත් ඇතුළු ඒ ශිෂ්‍ය පිරිස ඒ නිගණ්ඨනාත කියලා කියන්නේ කිසිම වස්ත්‍රයක් නැහැ, නූල් පොටක දෙයක් නැහැ. නමුත් තමන්ගේ ශරීරයේ අවයවයන් පවා විවෘත කරගෙන මිනිස්සු අතර හැසිරෙනවා. ඒ කිසිම වෙලාවක ඒ රාග ආස්වාදයක් ගන්න නැතුව ඒ පුදුමාකාර දඬුවම් දෙමින් ඒ රාගය යටපත් කරගෙන ඉන්න උත්සාහවත් වෙනවා. ඒතකොට අන්න එවැනි බාහිර මේ පුද්ගලයන් තමයි ශාසනයෙන් බැහැරව සිටින යම් යම් ඍෂිවරු ආජීවකයෝ පරිබ්‍රාජක නොයෙක් බ්‍රාහ්මණ වංශික ඉන්නවා. ඒ හැම කෙනෙක්ම මේ කාමයන්හි තියෙන රාගය සංසිඳුවාගෙන ඉන්නේ. හැබැයි ඒ වුණාට ඒ බාහිර පුද්ගලයන් කාමයන්හි විතරාගී වුණාට කියන්නේ කාමයන්හි නොයදී සිටියාට න khaya ragassa ඒ කියන්නේ රාගයාගේ ප්‍රහීනයක් නම් වෙලා නැහැ. අන්න ඒ බව භාග්‍යතුන් වහන්සේට උමනා කරනවා මෙතනදී සනාත කරන්න. මොකද හේතුව රහතන් වහන්සේගෙන් සහ මුලින් රාගය නැසූ කෙනෙක්. හැබැයි සමහර බාහිර තාපසවරු ආදී ඉන්නවා රාගය සංසිඳුවා ගත්ත කෙනෙක්. එතකොට රාගය සංසිඳුවාගෙන ඉන්න අවස්ථාවත් රාගය ප්‍රහීන වීමත් කියන අවස්ථා දෙකක්. එතකොට ඒක නිසා අර රාගය යටපත් කරගෙන ඉන්නේ මේ නිසියාකාරයෙන් ඒ මාර්ග අඥානයන් අනුපිළිවෙලින් ක්ලේශයන්ගේ ප්‍රහීනයක් සිද්ධ වෙලා නෙමෙයි. අන්න ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ අර රහත් කියලා ඒ බුද්ධ කාලයේ පවා සමහරක් දෙනා ප්‍රීතිഘോഷා කළා. අන්න ඒ මත දුරු කරන්නටත් ඒ වගේම සම්බුද්ධ ශාසන මේ ශාසන විතරක්ම මේ රහතන් වහන්සේ කියන පරම ගාම්භීර ශ්‍රමණයන් වහන්සේ පහළ වන බවත් සනාත කරන්න තමයි පැහැදිලි කරන්නේ මේ රාගය නැසූ නිසා වීත රාගී. ඒ වගේම තමයි දැන් එතනදී අපි ගත්තාම උන්වහන්සේලා ඒ රාගය නැසූ නිසා ඒ වගේම ද්වේෂය නැසූ නිසා වීත දෝෂී, මෝහය නැසූ නිසා වීත මෝහී. එහෙමනම් අපි තේරුම් කරගත යුතුයි ඒ රාගය යටපත් කරගෙන ද්වේෂය යටපත් කරගෙන මෝහය යටපත් කරගෙන යම් ශ්‍රාවකයෝ ඉන්නවනම් ශාසනයෙන් බැහැරව අන්න ඔවුන්ගෙන් වෙන් කරලා රහතන් වහන්සේට විශේෂයක් කරන්න තමයි භාග්‍යතුන් වහන්සේ මෙතනදී මේ විශේෂිත පද තුනකින් මේ රහත් භූමිය විස්තර කර දෙන්නේ. ඒ විතරක් නෙමේ පින්වතුනි තවදුරටත් මේක අට කතාවේ විග්‍රහ කර දෙනවා. ඇයි මෙවැනි මාතෘකා තුනක් තථාගතයන් වහන්සේ ගෙනාවේ කියන එක. රාගේ ආදීනවන් දිස්වා දුක්ඛානුපස්සී විහරන්තෝ අප්පනිත විමුක්ඛේන විමුක්තෝ khaya ragassa vītarāgo hoti. අන්න බලන්න මේ සමහර පුතුමන් වහන්සේලා ඒ මාර්ගඵල ලැබමින් යනකොට මේ රාගයේම
ආදීනව දැක ඒ තුල පිහිටි මේ දුක්ඛ ලක්ෂණය දකිමින් ඒ දුක්ඛානුපස්සනාවෙම වඩමින් අප්පනිහිත විමෝක්ෂයෙන් නිවනට පිවිසුනා නම් අන්නේ උතුමන් වහන්සේලාට කියනවා ඒ කියන්නේ කයාරාගස්ස වීතරාගෝ කියලා රාගයාගේ ප්‍රහීන වීමෙන් වීතරාගී භාවයට පත් වුණා කියලා. මේ එක න්‍යායක්. එතකොට රාගයේ ආදීනව දැක දුක්ඛානුපස්සනා වඩමින් අප්පනිත විමෝක්ෂයෙන් නිවනටපත් වූ උතුමන් වහන්සේලාට වීතරාගී කියලා කියනවා. ඒ වගේම තමයි දෝසේ ආදීනවන් දිස්වා අනිච්චානුපස්සී විහරන්තෝ අනිමිත්ත විමුක්ඛේන විමුක්තෝ කයා දෝසස්ස වීත දෝසෝ හෝති. අන්න බලන්න ද්වේෂයේ ආදීනව දැක අනිත්‍යානුපස්සනාවෙන් කියන්නේ අනිත්‍යානුපස්සනාවේ වඩමින් අනිත්‍යානුපස්සනාවේ හැසිරෙමින් අනිමිත්ත විමෝක්ෂයෙන් නිවනට පිවිසුනා නම් අන්න ද්වේෂයාගේ ඡය වීම සිද්ධ වුණා නම් අන්න කියන වීත දෝෂී කියලා. එතකොට එහෙමනම් බලන්න දුක්ඛානුපස්සනාව රාගයේ ඡය වීමට පහසු මාර්ගයක්, අනිච්චානුපස්සනාව ද්වේෂය ඡය කිරීමට පහසු මාර්ගයක්. ඊළඟ මෝහේ ආදීනවන් දිස්වා අනත්තානුපස්සේ විහරන්තෝ ශුඤ්ඤත විමුක්ඛේන විමුක්තෝ කයා මෝහස්ස වීත මෝහෝ හෝති. අන්න පැහැදිලි වෙනවා මෝහයෙහි ආදීනව දැක අනත්තානුපස්සනාව වඩමින් ශුඤ්ඤත විමෝක්ෂයෙන් නිවනට පිවිසුනා නම් අන්න කියනවා මෝහයාගේ ඡය වීමෙන් වීත මෝහී වූ නිසා පැහැදිලි කර දෙනවා ඔන්න වීත මෝහය කියලා. මේක න්‍යායක් විතරයි පින්වතුනි. මතක තියාගන්නට ඕනේ රාගයේ විතරක් නැසලා අරිහත්ත්වයේ ලැබලා උනා නම් වීත රාගය කියලා කියවාට උන්වහන්සේලා ද්වේෂය මෝහය ඉතුරු වෙලා කියලා හිතන්න එපා. රාගයේ සම්පූර්ණයෙන් නැසලා නිවනට අප්පනිත විමෝක්ෂයෙන් පිවිසුනා කියලා කියන්නේ නිවන් ලැබුවා කියලා කියන්නේ සියලු කෙලෙස් ප්‍රහීන වෙලා ඉවරයි. ඒ වගේම අනිච්චානුපස්සනාව වඩමින් අනිමිත්ත විමෝක්ෂ නිවනට පත් වෙනකොට ද්වේෂය සහ මුලින් ගැලවුණා. ඒ රාගය මෝහය තියෙනකොට හිතන්න එපා. මේ සියලුම කෙලෙස් තමයි ඒ මාර්ගඥානයත් සමග ප්‍රහීන වන්නේ කියන එක අපි තේරුම් කරගත යුතු වෙනවා. ඉතින් ওই විදිහට භාග්‍යතුන් වහන්සේ ඒ රහත් භූමියට විශේෂිත නම් යොදමින් කරුණු කාරණාවන් අපට පැහැදිලි කර දුන්නා. ඉතින් ඒක නිසා අපි හැම කෙනෙක්ම ඒ කීනාසව භූමිය ගත්තාම ප්‍රධාන වශයෙන් අපරිඥාත භූමියක් පැහැදිලි කරලා නැවත 4 වන 5 වන 6 වන භූමිය හැටියට තමයි ඒ වීතරාගී වීත දෝෂී වීත මෝහී කියන න්‍යායෙන් පැහැදිලි කර දුන්නේ. එතකොට එහෙමනම් අපි හැම කෙනෙක්ම සිහිපත් කර ගන්නට ඕනේ එදා ඒ භාග්‍යතුන් වහන්සේ මූලපරියාය සූත්‍ර දේශනාවේදී මාතෘකා කරගත්ත ඒ යම්කිසි පඨවි සංඥාවක් තියෙනවා නම් ඒ වගේම ආපෝ තේජෝ වායෝ සංඥාවක් තිබෙනවා නම් ඒ විතරක් නෙමෙයි භූත වශයෙන් සත්ව කොට්ටාස දේව වශයෙන් දිව්‍ය ලෝක පජාපති මාර පිරිස ඒ වගේම බ්‍රහ්ම ආබස්සර සුභකින්නක වේහප්පල වශයෙන් ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක ඒ වගේම අභිභූ වශයෙන් අසඤ්ඤතලය ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන වශයෙන් අරූපී භූමිතල ටික ඊට අමතරව පින්වතුනි යමක් දැක්කනම් දිට්ඨ වශයෙන් සුත වශයෙන් මුත විඤ්ඤාත වශයෙන් ප්‍රභේද කිරීම ඒකත් නානත් සබ්බ නිබ්බාන කියන පද 24කින් මාතෘකා කරගත්ත සියලුම ඒ සත්ත්ව සංඥා පුද්ගල සංඥාව ආත්ම සංඥාව තණ්හා දිට්ඨි මාන කියන මේ මඤ්ඤණාවන්ගෙන් යුක්තව පෘතුජන පුද්ගලයා හැසිරෙනවා. සේක උත්තමයන් වහන්සේ දිට්ඨි මඤ්ඤණාවෙන් සම්පූර්ණ බැහැර වෙලා තණ්හා මාන මඤ්ඤණාවෙන් හැසිරෙන්න පුළුවන් ඇතැම් සේකාරයන් වහන්සේලා අනාගාමීන් වහන්සේ තුල රූප කාම තණ්හාව නැහැ. ඒ රූප අරූප තණ්හාව තමයි පවතින්නේ. රහතන් වහන්සේ තුල මේ සියලුම මඤ්ඤණාවන්ගෙන් බැහැර වෙලා නිදහස් වෙච්ච මනසක් බවට පත් වුණා කියන එක තමයි මේ මාතෘකා දේශනාවෙන් අද අපි විස්තර කර දුන්නේ. එහෙමනම් අපි හැම කෙනෙක්ම දැන් මේ මූලපරියාය සූත්‍ර දේශනාවට අදාළව
අසේක භූමිය ගැන කරුණු කාරණාවන් ඉගෙන ගත්තා. නැවත පින්වතුනි අපට පුළුවන් නැවත දවසකදී තථාගත භූමිය වෙනම විස්තර කරගන්නට. ඒ කියන්නේ මූලපරියාය සූත්‍රයේ උගන්වන තථාගත භූමිය කොටස් දෙකකට බෙදලා අර්ථ විග්‍රහ කර තිබෙනවා. අපි එයට තවත් දවසක මාතෘකාවක් තබමින් අද දවසේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ධර්මය ශ්‍රවණය කර ගනිමින් සාකච්ඡා කරමින් ඇති කරගත්ත පුණ්‍ය ශක්තිය පුණ්‍ය සම්භාරය ඔබ අප සැමදෙනාගේ ධර්මඥාන භාවනාඥාන ප්‍රතිපත්ති ඥාන මුදුන්පත් වීමටත් මාර්ගඥාන ඵලඥාන අවබෝධයෙන් පෙතූ බෝධි වලින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ආකාසට්ටහාච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටහාච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටහාච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංස බලයෙන් සියලු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු.